හරි. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ තොගවල අනිත් පාර්ට් එක අවසාන කොටස තොග නිකුත් කිරීම. මෙතනදී කතා කරන්නේ තොග නිකුත් කිරීම සම්බන්ධව. මොකද තොග නිකුත් කිරීම කියලා කියන්නේ? හරි. හරි. බලමු ව්‍යාපාරයක් තියෙනවා. ව්‍යාපාරය සැපයුම් කරුවන්ගෙන් භාණ්ඩ ගන්නවා. මේ ගන්න භාණ්ඩ මොකද කරන්නේ? අපේ ගැනුම් කරුවන්ට අපේ පාරිභෝගිකයන්ට විකුණනවා. හරිනේ? හරි. එතකොට අපි මේ ගන්න භාණ්ඩේ ඒ විදිහට වික්කොත් ප්‍රශ්නයක් නෑ. අපි තුන් මාර බිස්කට් ගන්නවා කියලා. මාර බිස්කට් පැකට් එකක් ගන්නවා රුපියල් 30කට. මාර බිස්කට්. දැන් අපි මුකුත් කරන්නේ නෑ. මෙලිබන් එකෙන් තමයි මාර බිස්කට් එක එන්නේ. ඒතර අපි ගන්නවා කඩේට අරගෙන මේක විකුණනවා රුපියල් 35කට. නේ? අපි මුකුත් කරන්නේ නෑ. හැබැයි අපි පාන් මාළු පාන් විකුණනවා කියමු නැත්නම් පාන් පිටි මේ පාන් හදනවා කියමු. පාන් හදනවා කියමු බේකරිය. එතකොට අපි මොනවද ගන්නෙ? එතන මාර බිස්කට් නෙමෙයි අපි ගන්නේ මොනවද? පාන් පිටි. අරගෙන පාන් පිටි විකුණන්නේ නැහැනේ. එහෙනම් පාන් පිටි අරගෙන මොකද කරන්න ඕන? පාන් හදන්න ඕන නේ. හරි. අන්න ඒ වගේ වුණාම ව්‍යාපාරේ අර නිෂ්පාදන ව්‍යාපාරයක් බවට ව්යාපාරයේ පරිවර්තනය වෙනවා. එතන ව්‍යාපාරයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මොනවාද ප්‍රධාන කොටස් තුන? එකක් ගබඩාව, අනිත් එක බේකරිය නැත්නම් කර්මාන්ත ශාලාව, අනිත් එක ප්‍රදර්ශනාගාරය ෂෝරූම් එක නේ. ෆැක්ටරි එක ස්ටෝර්ස්. හරිනේ. එතකොට අපේ ගැනුම් කෙලිම ව්‍යාපාරය කොයි කෑනට දෙන්නේ? අපි ගන්න භාණ්ඩ ටික එන්නේ කොහෙටද? ගබඩාවට. හරිනේ. පාන් පිටි ටික එන්නේ ගබඩාවට. ගබඩාවට එන පාන් පිටි ටික මොකද කරන්නේ අපි? අපේ බේකරියට යවනවා. හරිනේ. කර්මාන්ත ශාලාවට යවනවා. කර්මාන්ත ශාලාවේදී මොකද කරන්නේ? මේක පාන් පිටි අරවා මේ වතුර අරවා මේ ඊස්ට් ඔක්කොම ජරාවල් ටික දාලා මොකද කරන්නේ? පාන් මාළු පාන් ටික හදනවා. හදලා ඉවර වෙලා අන්න ෂෝරූම් එකට දානවා. ෂෝරූම් එකෙන් තමයි මොනා කරන්නේ? විකුණුම් කරන්නේ. හරිද? ඒතර ඔන්න ඔය කතාව නිෂ්පාදනයේනේ. කර්මාන්ත ශාලාවේ සිදුවන පිරිවැය නිෂ්පාදන පිරිවැය කතා කරලා තියෙනවා. නිෂ්පාදන පිරිවැය කියන පාඩමේදී. හරිද? ප්‍රාථමික පිරිවැය, නිෂ්පාදන පොදුකාර පිරිවැය, ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්, වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත් කියලා කතා කරලා තියෙනවා නේද ඇති වෙන්න. හරිද? හරි. දැන් මෙතනදී කතා කරන්නේ ඒක නෙමෙයි. මෙතනදී කතා කරන්නේ මේ ගබඩාවට සැපයුම් කරුගෙන් ලැබෙන තොගය. දැන් ගැනුම් කරන්න අපිට හම්බෙන්නේ භාණ්ඩනේ නේ. තොගයනේ හම්බ වෙන්නේ. සැපයුම් කරුට ලැබෙන තොගය අපි කර්මාන්ත ශාලාවට කොහොමද නිකුත් කරන්නේ? එතන මේක ව්‍යාපාරයේ අභ්‍යන්තරික කටයුත්තක්. පැහැදිලිද? පාරිභෝගික විකුණන එක නෙවෙයි. ගබඩාවට ලැබෙන තොගය කර්මාන්ත ශාලාවට කොහොමද නිකුත් කරන්නේ? කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. මම තව ටිකක් ඒක පැහැදිලි කරන්නම්. එච්චර තීරින්නේ නැහැ ඔයාලට කිව්වට. හරිද? හරි. අපි හිතමු ගබඩාව තියෙන්නේ දෙහිවල. කර්මාන්ත ශාලාව තියෙන්නේ රත්මලා. රත්මලා. අපි හිතමු අපි මේ ගන්න පාන් පිටි තොගය. මේ ගන්න පාන් පිටි තොගය ඉන්නේ කොහෙද එතකොට? දෙහිවල තියෙන අපේ ගබඩාවට. පාන් පිටි කිලෝ 1000ක් ගත්තා කියලා හිතමු. පාන් පිටි කිලෝ 1000ක් ගත්තා. දැන් රත්මලානේ තමයි අපේ බේකරිය තියෙන්නේ, පෝරණ ඔය ටික තියෙන්නේ. ඒතකොට ඒකෙදි පාන් පිටි පාන් බවට පරිවර්තනය කරලා විකුණනවා. හරිනේ. අපි තුන් දැන්ට පාන් පිටි තියෙනවා. ඒතකොට එයා පාන් හදලා විකුණනවා. එයාගේ පාන් අඩු වෙනකොට, පාන් පිටි අඩු වෙනකොට අර තොග මට්ටම් වල කතා කරේ පාන් පිටි අඩු වෙනකොට එයා ගබඩාවට කියන පාන් පිටි අපිට එවන්න කියලා. දැන් ගබඩාවෙන් මොකද කරන්නේ? කරේ තියන් යන්නේ නැහැ. ලොරි එක දාලා මේක යවනවා. එතකොට පාන් පිටි කිලෝ කීයක් මෙහෙට යවනවද? 1000ක් යවනවා. දැන් ලොරියේ යනකොට ලොරියේ ඉන්න එක ලොරියේ යන ඩ්‍රයිවර් හරි ගෙනියන මිනිස්සයා හරි පාන් පිටි කිලෝ 100ක් උස්සනවා. පාන් පිටි ගෝණි දෙකක් උස්සනවා. එතකොට දැන් පාන් පිටි කිලෝ කීයද යන්නේ? 900. නමුත් ගබඩාවෙන් කියන පාන් පිටි කිලෝ කීයක් යවුවා කියලාද? 1000ක් යවුවා කියලා එයා කියනවා. එතකොට රත්බලාන ඉන්න කට්ටිය කියනවා නෑ ආවේ 900යි කියලා. පැහැදිලිද? එතකොට දැන් මේගොල්ලන්ට සිද්ධ වෙනවා මෙයා පාන් පිටි කිලෝ 1000ක් යවුවා කියලා සාතික කරන්න. මෙයා මොකද කරන්නේ? එයා කියනවා 1000ක් ලැබුණේ නෑ. ලැබුණේ කීයයිද? 900යි කියලා තමයි එයා කියන්නේ. පැහැදිලිද? එතන පාන් පිටි කිලෝ 100ක් මොනවා වෙලාද? හානි වෙලා නැත්නම් නැති වෙලා නැත්නම් හොරකම් කරලා. පැහැදිලිද? එතකොට මේ පාන් පිටි කිලෝ මෙයා යවන එක මෙයාට පාන් පිටි කිලෝ ලැබෙන එක මොනවා කරන්න සිද්ධ වෙනවද? මේ දෙන්නට ගිනුම් ගත කරන්න සිද්ධ වෙනවා. මෙයා කියනවා 1000ක් යවුවා, මෙයා කියනවා 900යි ලැබුණේ කියලා. පැහැදිලිද? ඇයි ඒකේ වටිනාකම?
මේ පාන් පිටි කිලෝ වලින් තමයි අපි නිෂ්පාදන ටික හදන්නේ. එතකොට නිෂ්පාදන හදලා තමයි විකුණන්නේ. එතන විකුණුවම තමයි මේකේ ලාභ හම්බ වෙන්නේ. ඒක නිසා තොගේ තමයි ව්‍යාපාරයෙන් දෙන වැදගත්ම අයිතමය. තොගේ විකුණලා තමයි ව්‍යාපාර ලාභ ලබන්නේ. කියන්නේ තොගේ හරියට පාලනය කරගන්න ඕන. තේරුණාද? එතන මෙහෙන් යවපු තොගය මෙහෙට හරියටම ලැබිලා තියෙනවාද කියලා බලන්න ඕන. තේරුණාද? එතකොට මෙයත් මෙහි ඉන්න එක්කෙනත් තොගය සම්බන්ධයෙන් ගිණුම් තබන්න ඕන. මේ රත්මලාන් ඉන්න එක්කෙනත් තොගය ලැබුණාද නැද්ද කියලා ගිණුම් තබන්න ඕන. පැහැදිලිද? තේරුණාද? එතකොට ගබඩාවට තොගය හම්බ වෙනවා සැපයුම් කරුවන්ගෙන්. ගබඩාවට තොගය හම්බ වෙනවා සැපයුම් කරුවන්ගෙන්. ගබඩාවෙන් මොකද කරන්නේ? නිෂ්පාදනාගාරයට තොගය මොනා කරනවද? නිකුත් කරනවා. පැහැදිලිද? තේරුණාද? එතකොට ගබඩාවේ ඉන්න එක්කෙනා මේ ගබඩාවේ ඉන්න මිනිස්සයා මේ තොගේ බාරව ඉන්න මිනිස්සයාට කියන අපි ගබඩා බාරකරු කියලා. කවුරු කියලාද කියන්නේ? ගබඩා බාරකරු. පැහැදිලිද? එතකොට ගබඩා බාරකරුට සැපයුම් කරුවන්ගෙන් භාණ්ඩ හම්බ වෙනවා. එයා කර්මාන්ත ශාලාවට භාණ්ඩ මොනා කරනවද? නිකුත් කරනවා. පැහැදිලිද? එතකොට එයාගේ අන්න ඒක එයා ගිණුම් තබන්න ඕන. නැත්නම් එයාගේ රස්සාවට කෙලවෙනවා. හරිද? හරිනේ? නැත්නම් තොග 1 කිලෝ 100කට මොකක්ද උනේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවනේ නේ? හරි? හරි. ඒ වගේ එක ගිණුම් තබනවා. අන්නේ ගිණුම් තැබීම තමයි අපි මේ කතා කරන්නේ තොග මොනා කිරීම කියලාද? නිකුත් කිරීම කියලා. තේරුණාද? පැහැදිලිද? හරි. එතකොට අන්න ගබඩා බාරකරුට තොගය ලැබෙනකොට එයා නිෂ්පාදනාගාරයට තොගය නිකුත් කරනවා. එහෙනම් ඒකට අදාළව ගිණුම් තැබීම මෙයාට අදාළව ගිණුම් තැබීම තමයි අපි මේ තොග නිකුත් කිරීම කියන කොටසදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තේරුණාද? පැහැදිලිද? හරි. හොඳයි. මෙයාගේ පැත්ත නෙවෙයි. හොඳේ. එයාට ලැබෙනවා කියන එක නෙවෙයි. මෙයාගේ පැත්ත. සැපයුම් කරුගෙන් භාණ්ඩ හම්බ වෙනවා. නිෂ්පාදනාගාරයට භාණ්ඩ නිකුත් කරනවා. අභ්‍යන්තරයේ සිද්ධ වෙන කටයුතු තමයි මේ කතා කරන්න හදන්නේ. හරි? හරි. හරි. ඊට පස්සේ ගාන තියෙනවා. අපි ගානකින් සාකච්ඡා කරමු කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. සීමා සහිත අරලිය සමාගම අංක 58 ධර්ම ද්‍රව්‍ය අයිතමයන් අදාළව ජනවාරි මාසයේ ද්‍රව්‍ය ලැබීම සහ නිකුත් කිරීම පහත දැක්වේ. ද්‍රව්‍ය ලැබුණු විදිය සහ නිකුත් කරපු විදිය තියෙනවා. මෙන්න මෙහෙම තියෙනවාලු. හරිනේ? හරි. ඒතර ඔයාලගේ PDF එක ඇති පොඩ්ඩක් බලා ගන්න. 1 ලැබීම් ඒකක 500යි. අපි හිතමු පාන් පිටි කියලා. පාන් පිටි ඒ කියන්නේ කිලෝ 500ක් හම්බ වුණා. කිලෝ එකක් කීය ගන්නද ගත්තේ සැපයුම් කරුගෙන්? ඒකක මිල. ඒ කියන්නේ කිලෝ එකක මිල රුපියල් 10යි. 1.7 නිකුත් කිරීම 400යි. ඒ කියන්නේ ගබඩාවේ තිබ්බ පාන් පිටි වලින් කිලෝ 500න් කිලෝ 400ක් නිකුත් කරනවා. කොහෙටද? කර්මාන්ත ශාලාවට. නැත්නම් බේකරියට. ආයි ගබඩාවට ලැබෙනවා කිලෝ 300ක්. කිලෝ එකක් රුපියල් 11 ගානේ ගන්නේ. බේකරියට යවනවා කිලෝ 200ක්. ආපහු 100ක් යවනවා. ආපහු 400ක් හම්බ වෙනවා. ආයි 200ක් යවනවා කියලා කියනවා. ඔන්න ඔය ගානක් තියෙනවානේ PDF එකේ බලාගන්න. එතකොට තොග නිකුත් කිරීම කියන කොටසදී තොග නිකුත් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. තොග නිකුත් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයකට කියනවා අපි FIFO ක්‍රමය, අනිත් එකට කියනවා VAT ක්‍රමය. FIFO කියලා කියන්නේ ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම ක්‍රමය. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම ක්‍රමය. VAT කියලා කියන්නේ බරිත සාමාන්‍ය මිල ක්‍රමය. FIFO කියලා කියන්නේ first in first out. First in first out English medium ඕන. VAT කියලා කියන්නේ weighted average cost. average එක සාමාන්‍ය මිල. පැහැදිලිද? හරි. එතකොට ව්‍යාපාරයකට පුළුවන් මේක ක්‍රම දෙකකට හදන්න. ක්‍රම දෙකක් තියෙනවා අපිට හඳුන්වා දීලා ව්‍යාපාරයට පුළුවන් එක් ක්‍රමයක් තෝරගෙන ගිණුම් තබන්න දිගින් දිගට. තේරුණාද? ඒක තමයි ව්‍යාපාරය කරන වැඩ. හරිද? හරි. එහෙනම් අපි මුලින්ම කතා කරනවා FIFO ක්‍රමයට කොහොමද මේක ගිණුම් තබන්නේ කියලා. කවුද? ගබඩාවේ ඉන්න මිනිස්සයා. කවුද ගබඩාවේ ඉන්න මිනිස්සයා? ගබඩා බාර කරු. එතකොට එයා ගිණුම් තබන්න හදන ලේඛනයට අපි කියනවා ගබඩා
ලෙජරය කියලා. මොකක් කියලාද කියන්නේ? ගබඩා ලෙජරය. පැහැදිලිද? එතකොට යාට ක්‍රම දෙක. යාට අයිතම ගනුදෙනු දෙකක් වෙනවා. මොකද්ද? එක පැත්තකින් යාට තොගය ලැබෙනවා. නේද? සැපයුම් කරුගෙන් බාණ්ඩ හම්බ වෙනවා. අනිත් පැත්තෙන් යා තොගය මොනා කරනවද? නිකුත් කරනවා. හරිනේ? බේකරියට බඩු ටික පාන් පිටි ටික යවනවා. පැහැදිලිද? හරි. එහෙනම් ලැබීම් වල කොටස් තුනක් තියෙනවා. මොකද්ද කොටස් තුන? එකක් තමයි ප්‍රමාණය. කොච්චරක් ලැබෙනවාද? ඊළඟ එක ඒකක මිල. කීයටද හම්බ වෙන්නේ? එකක් කීයද? එහෙනම් ගත්ත සෙට් එකේ වටිනාකම කීයද? කොච්චරක් ගත්තද? එකක් කීය ගන්නද? වටිනාකම කීයද? අනිකුත් කිරීම මේ වගේම තමයි. කොච්චරක් බේකරියට යවනවද? ඒකක මිල කීයද? වටිනාකම කීයද? ඊට අමතරව තියෙනවා යාට දිනය හැමදාම වෙන එක සහ ශේෂය. ශේෂයේ කොටස් දෙකක් තියෙනවා ප්‍රමාණය සහ වටිනාකම. ඒක මම ගාන හදනකොට පැහැදිලි කරනවා. ඔන්න ඕක තමයි ගබඩා ලෙජරේ ආකෘතිය. එක පැත්තකින් යන තොගය හම්බ වෙනවා සැපියුම් කරුගෙන්. අනිත් පැත්තෙන් ගබඩාවට බේකරියට බඩු නිකුත් කරනවා. තේරුණාද? හරි. ඉතින් ඔක ඉරි ටිකක් ගහ ගන්න ලස්සනට. එතකොට හරි. ආකෘතියක් විදියට ලැබීම් නිකුත් කිරීම ශේෂය ඔය විදිහට ඉරි ටික ගහ ගන්න ඕගොල්ලෝ. ගබඩා ලෙජරය. එක කෑල්ලක් දිනය, අනිත් කෑල්ල මේ කෑල්ල ලැබීම්, මේ කෑල්ල නිකුත් කිරීම, මේ කෑල්ල ශේෂය. හරි? හරි. ලැබීම් කියලා කියන්නේ අපිට හම්බෙච්ච එක කොච්චරක් හම්බ වුණාද? එකක් කීය ගානේද ගත්තේ? එහෙනම් සමස්ත වටිනාකම කීයද? නිකුත් කිරීම කියලා කියන්නේ ගබඩාවෙන් බේකරියට කොච්චර බඩු පාන් පිටි යවුවද ප්‍රමාණය කිලෝ කීයක්ද? එකක් කීය ගානේද වටිනාකම කීයද? හරි? හරි. අපි ගානකින් කතා කරමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. හරි? හොඳයි. දින පිළිවෙල හරිද බලන්න හැමතිස්සෙම. ගානක් හදනකොට ගිණුම් කරන වැදගත්ම කාරණාව දින පිළිවෙල. හරිද බලන්න. බලන්න දින ටික 1 7 1 1 1 7 1 7 1 21 1 24 1 28 1 30. එහෙනම් දින පිළිවෙල හරි. එහෙනම් අපි මුලින්ම ගාන හදන්න යන්නේ 5 4 ක්‍රමයට. මොන ක්‍රමයටද? 5 4. 5 4 ක්‍රමය කියලා කියන්නේ ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම ක්‍රමය. ඒ කියන්නේ ගබඩාවට බාණ්ඩ හම්බෙච්ච අනුපිළිවෙලට තමයි ගබඩාවෙන් බාණ්ඩ නිකුත් කරන්නේ. තේරුණාද? මුලින්ම හම්බෙච්ච සෙට් එක තමයි මුලින්ම යවන්නේ. තේරුණාද? හරි. හොඳයි. බලමු එහෙනම් මුලින්ම 1 1 ලැබීම් 1 1 දිනය ලැබීම් පැත්තට පාන් පිටි කිලෝ 500ක් ගත්තලු. පාන් පිටි කිලෝ 500යි ප්‍රමාණය. එකක් ගත්තේ කීයද? පාන් පිටි කිලෝ එකක් ගත්තේ කීය ගානේද? 10 ගානේ. පැහැදිලිද? පාන් පිටිය මතක බැට්ලි කල් ලොකු වැඩි නම් ටොපි වගේ එකක් එදන්න. ටොපි 500ක් ගත්තා. එක ටොපියක් කීය ගානේද? 10 ගානේ. එහෙනම් ටොපි 500 වටිනාකම කීයද? 5000යි. එක ටොපියක් 10යි. ටොපි 500ක් කීයද? 5000යි. තේරුණාද? හරි. ශේෂය කියලා කියන්නේ දැන් ගබඩාවේ කොච්චර බඩු තියෙනවද කියලා. දැන් ගබඩාවේ බඩු කොච්චර තියෙනවද? ටොපි කීයක් තියෙනවද? ප්‍රමාණය ටොපි 500ක් තියෙනවා. ටොපි 500 වටිනාකම කීයද? 5000යි. ටොපි 500 වටිනාකම කීයද? 5000යි. පැහැදිලිද? තේරුණාද? හරි. නිකුත් කිරීම. බලන්න නිකුත් කිරීම. 1 7 නිකුත් කිරීම. අන්න දෙවනි එක 1 7. 1 7 නිකුත් කිරීම 400යි. බලන්න නිකුත් කිරීමේ මිල දීලා නැහැ. හැබැයි ලැබෙන මිල දෙනවා. ලැබීම් වල මිල දෙනවා. ඇයි? ලැබෙන එකේ මිල තීරණය කරන්නේ කවුද? අපිට සැපයුම් කරුද? සැපයුම් කරු. එයා කියන මිලට තමයි අපි බාණ්ඩ ගන්න. හැබැයි නිකුත් කරන්නේ අපි. එහෙනම් නිකුත් කරන එකේ මිල තීරණය කරන්නේ අපි. අපිට ඕන මිලට තමයි අපි නිකුත් කරන්නේ. තේරුණාද? පැහැදිලිද? සැපයුම් ලැබෙන එකේ මිල වෙනස් කරන්න අපිට බෑ. ඇයි? ඒක දෙන්නේ සැපයුම් කරුනේ. ඒතර එයා දෙන මිලට තමයි අපි ගන්න ඕන. ඒතර ලැබෙන එකේ මිල වෙනස් කරන්න බෑ. ඒගොල්ලෝ දෙන මිල. හැබැයි නිකුත් කිරීම අපි තමයි දෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ මිල වෙනස් කරන්න. පැහැදිලිද? එහෙනම් මිල වෙනස් කරන්න පුළුවන්
FIFO ක්‍රමය කියලා කියන්නේ ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම. ඒ කියන්නේ මුලින්ම හම්බෙච්ච ටිකෙන් තමයි මුලින්ම නිකුත් කරන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් හම්බෙච්ච අනුපිළිවෙල වැදගත්. බලන්න හම්බෙච්ච අනුපිළිවෙල මුලින්ම හම්බ වුණේ කීයක් හම්බ වුණාද? ඒකකයක් 10 ගානේ මම පොඩි පෙර වැඩක් දාගන්නවා. මුලින්ම හම්බෙච්ච එක අංක එකට හම්බ වුණේ ඒකකයක් 10 ගාන එක කීයක් හම්බුණාද? 500ක් හම්බ වුණා. ඕක තමයි මට මුලින්ම හම්බුනේ. වෙන තිබුණේ නැහැ. පැහැදිලිද? නිකුත් කරනවා. කීයක් නිකුත් කරනවද? 400ක් නිකුත් කරනවා. එහෙනම් ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම ක්‍රමය කියන්නේ මොකද්ද? මුලින්ම හම්බෙච්ච ටික තමයි මුලින්ම නිකුත් කරන්නේ. මොකද්ද? මුලින්ම හම්බෙච්ච ටික තමයි මුලින්ම නිකුත් කරන්නේ. දැන් 400ක් නිකුත් කරන්න ඕන. මුලින්ම හම්බුනේ මොකද්ද? තාම මුලින් හරි අන්තිමට හරි හම්බුනේ මේකම විතරයි. හරිනේ? කීයක් හම්බුණාද? ටොපි 500ක් අපි ළඟ තියෙනවා. හරිනේ? එහෙනම් එකෙන් ටොපි කීයක් දෙන්න කියනවද? 400ක් දෙන්න කියනවා. දෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. 500ක් තියෙනවනේ. මිල තීරණය කරන්නේ මුලින්ම හම්බෙච්ච මිල. මුලින්ම හම්බෙච්ච මිල කීයද? මේ 400 ගත්තේ කීය ගානේද? 10 ගානේ. 400 ගත්තේ කීය ගානේද? 10 ගානේ. නෑ ඒකකින් මිල කීයයිද? 10යි. තේරුණාද? පැහැදිලිද? ඒකකයේ මිල 10යි. අපි කීයටද ගත්තේ? 10ට. හරි. එහෙනම් වටිනාකම ටොපි 400ක් ටොපියක් 10 ගානේ වටිනාකම කීයයිද? 1000යි. පැහැදිලිද? හරි. දැන් කබඩාවේ කොච්චර ටොපි තියෙනවද? ටොපි කීයක් තිබුණාද? 500ක් තිබුණා. කීයක් යවුවද? 400ක්. එහෙනම් දැන් ඉතිරි ටොපි කීයයිද? 100යි. ටොපි ඉතුරු වෙලා තියෙන්නේ කීයයිද? 100යි. පැහැදිලිද? තිබුණු ටොපි වල වටිනාකම 5000යි. ගිය ටොපි වල වටිනාකම 4000යි. එහෙනම් දැන් ටොපි වල වටිනාකම කීයද? 1000යි. පැහැදිලිද? තේරුණාද? 5000ක් වටිනාකම තිබුණා. දැන් යවපු ඒවායි වටිනාකම නිසා යවපු තොගය අඩු වෙනවා 4000කින්. එහෙනම් දැන් තියෙන තොගය 1000යි. පැහැදිලිද? තේරුණාද? හරි. එහෙනම් ඊළඟ එක. ඊළඟ එක කවද්ද? 1.7 ලැබීම් 300ක් 11 ගානේ. 1.7 300 ටොපි 300ක් ගෙන්නනවා ටොපියක් කීය ගානේද? 11 ගානේ. ටොපි 300ක් ගෙන්නනවා ටොපියක් 11 ගානේ. ඒතර වටිනාකම 3300යි. මිල වෙනස් කරන්න පුළුවන්ද අපිට? බෑ. ඒයි සැපෙම් කරුනේ දෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් ටොපි කීයක් තිබුණාද කබඩාවේ දැන්? ශේෂය. ටොපි කීයක් තිබුණාද? 100ක්. අලුතෙන් ටොපි කීයක් ගත්තද? 300ක්. එහෙනම් දැන් ටොපි ඔක්කොම කීයක් තියෙනවද? 400ක්. හරිනේ? ටොපි 100ක් තිබුණා. ටොපි 300ක් ගත්තා. දැන් තියෙනවා ටොපි 400. පැහැදිලිද? තිබ්බ ටොපි 100 වටිනාකම 1000යි. තිබුණු ටිකේ වටිනාකම 1000යි. පැහැදිලිද? අලුතෙන් ගත්ත ටිකේ වටිනාකම 3300යි. එහෙනම් සමස්ත වටිනාකම කීයයිද? 4300. තේරුණාද? දැන් තියෙන ටොපි 400න් වටිනාකම 4300යි. පැහැදිලිද? හරි. ඔන්න මෙතන ලියන්නම් 1000ක් තිබුණා 3300ක් ගත්තා. මෙතන 5000ක් තිබුණා 1000ක් අයින් කරා. 4000ක් අයින් කරා. පැහැදිලිද? හරි. ඊළඟට 1.21 නිකුත් කිරීම 200යි. 1.21. අමගේ පෙරවැඩියට දාගන්න දෙවණියට ගත්ත එක. දැන් වෙන එකක් ගත්තම දෙවණියට කීය ගානේද? ටොපියක් 11 ගානේ ටොපි කීයක් ගත්තද? 300ක් ගත්තා. ටොපියක් 11 ගානේ ටොපි 300ක් ගත්තා. අර ඉස්සෙල්ලා පෙරවැඩිය අමතක වුණා. ටොපි 400ක් ඇරියන්නේ පළවෙනිම දීප 500න් 400ක් ඇරිය. එහෙනම් 500න් කීයක් ගියාද? 400ක් ගියා. දැන් එතන ටොපි ඉතුරු වෙලා තියෙන්නේ කීයද? 100යි. තේරුණාද? හරි ඉස්සෙල්ලා. හොඳේ. 500ක් තිබුණා 400ක් කැරියා. දැන් මුලින්ම ගත්ත එකෙන් ටොපි කීයක් ඉතුරු වෙලා තියෙනවද? 100ක්. අලුතෙන් ගත්තා ටොපියක් 11 ගානේ ටොපි කීයද? 300ක්. හරිද? හරි. ඊළඟට නිකුත් කිරීම 200යි. 1.21. 1.21 කීයක් නිකුත් කරනවද? 200ක් යවන්න. ටොපි කීයක් යවන්න ඕනද? 200ක් යවන්න ඕන. හරි බලන්න ටොපි කීයක් තියෙනවද කියලා අපි ළඟ 400ක් තියෙනවා. එහෙනම් 200ක් යවන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි කොන්දේසිය මොකද්ද? ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම. ඒ කියන්නේ මුලින්ම හම්බෙච්ච සෙට් එකෙන් තමයි මුලින්ම නිකුත් කරන්න ඕන. බලන්න මුලින්ම හම්බෙච්ච එකෙන් කොච්චර ඉතුරු වෙලා තියෙනවද? මුලින්ම හම්බෙච්ච එකෙන් කොච්චර ඉතුරු වෙලා තියෙනවද? 100ක් ඉතුරු වෙලා තියෙනවා. අපිට කීයක් යවන්න ඕනද? 200. නමුත් තියෙන්නේ 100. දෙවෙනියට ගත්ත එකෙන් කීයක් තියෙනවද? 300ක් තියෙනවා. හරිද? හරි.
එතකොට දැන් 200ක් යවන්න ඕන නම් මෙයාගෙන් 200ක් යවන්න විදියක් නැහැ 100යි ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට 200ක් සම්පූර්ණයෙන්ම යවන්න පුළුවන් මෙයාගේ. 300 පුළුවන් නේ. හැබැයි අපිට කොන්දේසියක් තියෙනවා. මොකද්ද කොන්දේසිය? මුලින්ම හම්බෙච්ච ඒවා තමයි මුලින්ම යවන්න ඕන. තේරුණාද? එහෙනම් මුලින්ම හම්බෙච්ච එකෙන් කීයක් ඉතුරුයිද? 100ක් ඉතුරුයි. ඒක ගත්තේ කීය ගානේද? 10 ගානේ. තේරුණාද? පැහැදිලිද? එතකොට 200ක් වෙන්න තව කීයක් යවන්න ඕනද? තවත් 100ක් ඕන. එහෙනම් ඒක ගත්ත ඒක දැන් මෙතනින් 100ක් ගියා. එහෙනම් දැන් මෙතන 100 නෑ. එහෙනම් මෙතනින් තමයි ඉතුරු 100 යවන්න වෙන්නේ. දැන් එතනින් ඉතුරු කීයද? 200ක්. ඒතර ඒ 100 දෙන්නේ කීය ගානද? ඒක ගත්තේ කීය ගානද? 11 ගාන. තේරුණාද? පැහැදිලිද? 200ක් යවන්න ඕන. කොන්දේසිය මුලින්ම ගත්ත ඒවා මුලින්ම දෙන්න ඕන. මුලින්ම ගත්ත සෙට් එකෙන් ඉතුරු වෙලා තිබුණේ 100යි. එහෙනම් එකෙන් 100ක් දෙනවා. ඒක ගත්තේ කීය ගානද? 10 ගාන. තේරුණාද? තව 100ක් ඕන 200ක් වෙන්න. එහෙනම් දෙවෙනියට ගත්ත එකෙන් තමයි ඉතුරු 100 දෙන්න වෙන්නේ. පැහැදිලිද? එහෙනම් දෙවෙනියට ගත්ත 300න් තමයි ඉතුරු 100 දෙන්නේ. ඒතර ඒ 300 ගත්තේ කීය ගානද? 11 ගාන. දෙවෙනියට ගත්තේ 11 ගාන. තේරුණාද? මෙතන ලාභ කතාවක් නෑ. මොකද ව්‍යාපාරයේ අභ්‍යන්තරික කටයුත්තක්. ගබඩාවෙන් බේකරියට. තේරුණාද? හරි. 10 100 ගානේ 10ක් 10යි. ටොපි 100ක් 11 ගානේ 1100. බලන්න ටොපි 200 හරිද කියලා. ටොපි 200යි. සමස්ත ටොපි 200 වටිනාකම කීයද? 2100. තේරුණාද? පැහැදිලිද? හරි. ටොපි 400ක් තිබුණා ටොපි 200ක් යවුවා. එහෙනම් දැන් ඉතුරු ටොපි කීයද? 200යි. තිබුණු 400 වටිනාකම 4300යි. යවපු ටිකේ වටිනාකම 2100යි. හරිනේ? හරි. එහෙනම් වටිනාකම 2200යි. දැන් ඉතුරු වෙලා තියෙන ටිකේ වටිනාකම. ඉතුරු වෙලා තියෙන ටොපි ටිකේ වටිනාකම. පැහැදිලිද? හරි. එහෙනම් දැන් මුලින්ම ගත්ත සෙට් එක ඉවරයි මේ. මුලින්ම ගත්ත සෙට් එක ඉවරයි. දැන් දෙවෙනියට ගත්ත එකෙන් 200ක් තියෙනවා තව අපි ළඟ. හරි. බලන්න 1.24 නිකුත් කිරීම 100යි. 1.24 ආයෙ නිකුත් කරනවා 100ක්. දැන් බලන්න කොන්දේසිය මොකද්ද? මුලින්ම හම්බෙච්ච ඒවා මුලින්ම දෙන්න ඕන. මුලින්ම හම්බෙච්ච එකෙන් ඉතුරු වෙලා තියෙනවද? නැහැ. එහෙනම් ඒක ඉවරයි. එහෙනම් දැන් දෙන්න වෙන්නේ මොකටද? දෙවෙනියට හම්බෙච්ච එකෙන් කීයක් දෙන්නවද? 100ක්. දෙවෙනියට හම්බෙච්ච එකෙන් කීයක් ඉතුරු වෙලා තියෙනවද? 200ක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් එකකින් අපි 100ක් දෙනවා. ඒතකොට ඒකෙන් තව කීයක් ඉතුරු වෙනවද? 100ක්. 100යිනේ දෙන්න ඕන. හරි. කීයක් දෙනවද? 100ක්. ඒක ගත්තේ කීය ගානද? දෙවෙනියට ගත්තේ 11 ගානේ. වටිනාකම එනං 1100යි. ටොපි 100යි. එක ටොපියක් 11යි. එහෙනම් වටිනාකම 1100යි. ටොපි 200ක් තිබුණා. දැන් ටොපි 100ක් යවුවා. එහෙනම් දැන් ඉතුරු ටොපි කීයද? 100යි. තිබුණු ටොපි 200ේ වටිනාකම 2200යි. යවපු ටොපි 100ේ වටිනාකම 1100යි. එහෙනම් දැන් ගබඩාව ඉතුරු වටිනාකම කීයද? 1100යි. තේරුණාද? ඉතුරු ටොපි 100ේ වටිනාකම. ඊළඟට තොග ලැබීම් ටොපි 400ක් ගන්නවා. එකක් 12 ගානේ 1.24. නෑ 1.28. 1.28 ටොපි 400ක් ගන්නවා. ටොපියක් 12 ගානේ. ලැබෙන මිල අපිට වෙනස් කරන්න බෑ. ඒක සැපයුම් කරු තීරණය කරන්න. එහෙනම් වටිනාකම 4800 තුන්වෙනියට ගන්නවා. ටොපියක් 12 ගානේ ටොපි කීයක්ද? 400ක්. හරි. එහෙනම් ටොපි කීයක් තිබුණාද? 100ක් තිබුණා. අලුතෙන් 400ක් ගත්තා. දැන් ටොපි ඔක්කොම කීයක් තියෙනවද? 500යි. පැහැදිලිද? තිබුණු ටොපි 100 වටිනාකම 1100යි. අලුතෙන් ගත්ත ටොපි වල වටිනාකම 4800යි. එහෙනම් සමස්ත වටිනාකම කියලා ටොපි වල 5900යි. පැහැදිලිද? සමස්ත වටිනාකම 5900යි. හරි? හරි. ඊළඟට නිකුත් කිරීම 200යි. 1.30 අන්තිම දවස 1.30 නිකුත් කරනවා 200යි. 200 නිකුත් කරන්න පුළුවන්ද බලන්න. ටොපි 200ක් දෙන්න පුළුවන්ද? පුළුවන්. ටොපි 500ක් තියෙනවානේ. හැබැයි කොන්දේසිය ප්‍රථම ලැබීම ප්‍රථම නිකුත් කිරීම. මුලින්ම හම්බෙච්ච ඒවායින් තමයි මුලින්ම දීලා ඉන්න ඕන. මුලින්ම හම්බෙච්ච එකකින් ඉතුරු වෙලා තියෙනවද? නැහැ. එහෙනම් ඉතින් 200ක් දෙන්න බෑ. ඒක ඉතුරු වෙලා නැහැ. එහෙනම් දෙවෙනියට හම්බෙච්ච එකෙන් 100යි තියෙන්නේ. එහෙනම් ඉතින් අපි 100ක් දෙනවා. එහෙනම් එයත් ඉවරයි. එතනින් දෙනවා කීයද? 100ක්. ඒ 100 කීය ගානද ගත්තේ? ඒ 100 ගත්ත කීය ගානද? 11 ගානේ. එහෙනම් 11 ගාන දෙනවා ඒ 100. 200ක් දෙන්න ඕන. මෙතනින් 100යි දුන්නේ. එහෙනම් තව 100ක් දෙන්න වෙන්නේ මෙතනින්. එහෙනම් මෙතනින් දෙනවා 100ක්. එතන ඉතුරු 300යි. එහෙනම් ඉතුරු 100 දෙනවා කීය ගානේ? ඒක ගත්තේ කීය ගානේද? 12 ගානේ.
පැහැදිලිද? හරි. එහෙනම් CA 11ක 1100යි CA 12ක 1200. එතකොට දෙවෙනියට යවපු ටොපි 200යි. මෙන්න වටිනාකම කීයයිද? 2300යි. මිල වල දෙකකට ඇරි. තේරුණාද? හරි. ටොපි 500ක් තිබුණා. ටොපි 200ක් යවුවා. එහෙනම් ඉතුරු ටොපි කීයයිද? 300යි. තිබුණු ටොපි 500 වටිනාකම 5900යි. යවපු ටොපි 300 200 වටිනාකම 2300යි. එහෙනම් ඉතිරි ටොපි වල වටිනාකම කීයයිද? 3600යි. පැහැදිලිද? තේරුණාද? එතකොට මාස ඉවර වෙනකොට ගබඩාවේ ටොපි තියෙනවා 300ක්. ඒ තියෙන ටොපි 300 වටිනාකම 3600යි. පැහැදිලිද? තේරුණාද? තහවුරු කරගන්න පුළුවන් ක්‍රමයක් ඔයාලට තියෙනවා මොකද්ද? මුලින්ම ගත්ත එකෙන් ඉතුරු වෙලා නැහැ පොඩ්ඩක්වත්. දෙවෙනියට ගත්ත තියෙනවද? නැහැ. තුන්වෙනියට ගත්ත එකෙන් ඉතුරු වෙලා තියෙනවා කීයක්ද? 300ක්. එකක් කීය ගානේද? 12 ගානේ නම් 12 3 3600යි. තේරුණාද? බලන්න එන එකක ප්‍රමාණය සමානයි. එන සුළු කිරීමේ දෝෂයක් නැහැ. වටිනාකමත් සමානයි. එන සුළු කිරීමේ දෝෂ නැහැ. පැහැදිලිද? හරිද? හරි. ඕක තමයි ප්‍රථම ලැබීම ප්‍රථම නිකුත් කිරීම ක්‍රමය කියලා කියන්නේ. මුලින්ම හම්බෙච්ච ඒවා තමයි මුලින්ම දෙන්න ඕන. තේරුණාද? මුලින්ම හම්බෙච්ච සෙට් එක තමයි මුලින්ම දෙන්නේ. හරි? හරි. හොඳයි. මේකේ ලාභ පාඩු කතාවක් නෑ. හොඳට මතක තියාගන්න. මේකේ ලාභ පාඩු කතාවක් නෑ. ව්‍යාපාරික අභ්‍යන්තරික කටයුත්ත. එච්චරයි. හරි? ගබඩාවෙන් ගෙන එක බේකරියට එවි කොහොමද? හරි? හරි. එතන මේක ගබඩා ලෙජරේ FIFO ක්‍රමයට. දැන් අපි යනවා ගබඩා ලෙජරේ හදන්න වැක් ක්‍රමයට. හරිද? මේ ගැලපිල්ල තිබුණා ගිය අවුරුද්දේ 2020 සමාගම් ගානේ පළවෙනි තොග ගැලපිල්ලට මේ ගයිඩ් 54 වැක් ගැලපිල්ලක් තිබුණා. වැක් ක්‍රමයේදී වෙන්නේ බරිත සාමාන්‍ය මිල ක්‍රමයට තමයි තොගය නිකුත් කරන්නේ. තොගය ලැබෙන්නේ අපිට ලැබෙන මිල අපිට වෙනස් කරන්න බෑ කියලා දැන් මම කීප වතාවක්ම කිව්වා. හැබැයි නිකුත් කරන මිල අපිට වෙනස් කරන්න පුළුවන්. FIFO එකේදී මුලින්ම හම්බෙච්ච ටික මුලින්ම දෙනවා. වැක් එකේදී කොහොමද මිල වෙනස් වෙන්නේ කියලා අපි කතා කරමු. හරිද? හරි. එහෙනම් බලමු ගාන හදාගෙන යමු. තොගය ලැබෙනවා එකක 500ක් 10 ගානේ. ටොපි 500ක් හම්බ වෙනවා ටොපියක් 10 ගානේ නම් වටිනාකම 5000යි. එහෙනම් දැන් බලන්න ගබඩාවේ කොච්චර ටොපි තියෙනවද? ප්‍රමාණය ටොපි 500ක් තියෙනවා. වටිනාකම 5000යි. ටොපි 500ක් තියෙනවා වටිනාකම 5000යි. නිකුත් කිරීම 400ක්. 1.7 නිකුත් කිරීම 400යි. මම දැන් එකපාරම දානවා 400. ඉස්සෙල්ලා මම එකපාරම දැම්මේ නැහැ. ඉස්සෙල්ලා මම බැලුවා මොකද්ද? මුලින්ම හම්බෙලා තියෙන්නේ කොහොමද කියලා. දැන් මම මුලින්ම හම්බෙන්න පෙර වැඩේ දැම්මෙත් නෑ ඉස්සෙල්ලා වගේ. ඕන්නේ. මේකෙදි බලන්නේ බරිත සාමාන්‍ය මිල ක්‍රමය. සාමාන්‍ය මිල. සාමාන්‍ය කියන්නේ මොකද්ද? ඇවරේජ් එකනේ. සාමාන්‍ය කියන්නේ ඇවරේජ් එක. හරිනේ? ඒ මොහොතට ඇවරේජ් එක කීයද? ඇවරේජ් එක කියලා කියන්නේ එකකනේ නේ. ඔයාලගේ විෂයන් O level කාලේ විෂයන් 9ක් තිබුණා. විෂයන් 9 වල ලකුණු වල එකතුව 630යි. බෙදුවා 9න් 70යි. ඔයාගේ නෙමෙයි වෙන කෙනෙක්ගේ. හොඳ? හරි. 630යි ඔක්කොම එකතුව 9න් බෙදුවම එක විෂයක 70යි ඇවරේජ් එක. ඒ වගේ. එතන එක විෂයක ඒකකයක මිල කීයද? දැන් බලන්න මේක නිකුත් කරන වෙලාවේ ගබඩාවේ ටොපි කීයක් තියෙනවද? ගබඩාවේ ටොපි කීයක් තියෙනවද? 500යි. තියෙන ටොපි වල වටිනාකම කීයයිද? 5000යි. එහෙනම් එක ටොපියක මිල කීයද කියලා බලන්න. පළවෙනි අවස්ථාව ටොපි තියෙනවා 500ක්. ඒ ටොපි වල වටිනාකම 5000යි. එහෙනම් 5000 500 බෙදුව වෙනවා එක ටොපියක් කීයක් වටිනවද? 10ක් වටිනවා. එක ටොපියක් කීයක් වටිනවද? 10යි. අන්න ඇවරේජ් මිල. තේරුණාද? සාමාන්‍ය මිල. ටොපි 500ක් තියෙනවා වටිනාකම 5000යි. එහෙනම් 5000 500 බෙදුව වෙනවා එක ටොපියක් කීයක් වටිනවද? 10ක් වටිනවා. එක් ටොපියක්. ටොෆියක් නේ. ටොෆියක්. එහෙනම් එක් ටොෆියක් වටිනවා 10යි. එහෙනම් වටිනාකම 4000යි. එහෙනම් ටොපි 500ක් තිබුණා ටොපි 400ක් යවුවා. ඊටු ටොපි කීයයිද?
100යි. එහෙනම් ටොපි 5000ක් තිබුණා. ටොපි 4000ක වටිනාකමක් නැති වුණා. එහෙනම් ටොපි වල වටිනාකම දැන් කීයද? 1000යි. තේරුණාද? හරි. එහෙනම් ඊළඟ එකට යමු. ටොපි ලැබීම් ටොපි 300ක් හම්බෙන්නේ ටොපි 11 ගානේ. 1.7ම ටොපි 300ක් හම්බෙනවා ටොපි 11 ගානේ වටිනාකම 3300යි. ටොපි 100ක් තිබුණා තවත් 300ක් ගත්තා. එහෙනම් ටොපි ඔක්කොම කීයයිද? 400යි. තිබුණු ටොපි 100ේ වටිනාකම 1000යි. අලුතෙන් ගත්ත ටොපි 100ේ 300ේ වටිනාකම 3300 න සමස්ත වටිනාකම කීයයිද? 4300යි. පැහැදිලිද? හරි. ඊළඟට 1.21 නිකුත් කිරීම ටොපි 200යි. 1.21 ටොපි 200ක් නිකුත් කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ දාන්න එකපාරටම 200යි. අර කලින් වගේ බලන්න ඕනේ නැහැ. හැබැයි මිල හොයාගන්න ඕන. මිල කොහොමද හොයාගන්නේ? දැන් ගබඩාවේ ටොපි කීයක් තියෙනවද? ටොපි කීයක් තියෙනවද? 400. තියෙන ටොපි වල වටිනාකම කීයයිද? 4300යි. එහෙනම් එක ටොපි එක මිල කීයද? සමස්ත දෙවෙනි අවස්ථාව නිකුත් කිරීමේ සමස්ත වටිනාකම 4300යි. ටොපි කීයකටද? 400කට. ටොපි 400ක් 4300ක් වටිනවා. එහෙනම් එක ටොපියක් කීයයිද? 4300 බෙදෙනවා 400 එක ටොපියක් වටිනවා 10යි 7 75. කීයද එක ටොපියක් වටින්නේ? 10යි 7 75යි. පැහැදිලිද? තේරුණාද? එහෙනම් වැඩි කරනවා. එක ටොපියක් 10යි 75යි ටොපි 200ක් නම් 1000. ටොපියක් 10යි 75යි. එහෙනම් ටොපි වල සමස්ත වටිනාකම වැටෙනවා 2150යි. ටොපි 400ක් තිබුණා. ටොපි 200ක් කියවුවා. එහෙනම් ටොපි 200යි ඉතුරු. තිබුණු ටොපි 400 වටිනාකම 4300යි. යවපු ටිකේ වටිනාකම 2150යි. එහෙනම් දැන් ඉතුරු වෙලා තියෙන්නේ කීයක ටොපිද? 2150ක ටොපි. පැහැදිලිද? හරි. ඊට පස්සේ ආයෙ නිකුත් කරනවා ටොපි 100ක්. 1.24 ටොපි 100ක් නිකුත් කරනවා. බලන්න දැන් ටොපි කීයක් ඉතුරු වෙලා තියෙනවද? ඇවරේජ් මිල බලන්න. ටොපි කීයක් තියෙනවාද? 200යි. තියෙන ටොපි 200 වටිනාකම කීයයිද? 2150යි. එහෙනම් එක ටොපියක් න තුන්වෙනි අවස්ථාව ටොපි 200ක් තියෙනවා වටිනාකම 2150යි. එහෙනම් එක ටොපියක් කීයයිද? 10යි 75යි. ආයි වෙටින් 10යි 75යි. එහෙනම් එක ටොපියක් 10යි 75යි. එහෙනම් වටිනාකම එකක් 10යි 75යි නම් 100ක් 1075යි. 200ක් තිබුණා 100ක් යවුවා. එහෙනම් ටොපි කීයද තියෙන්නේ? 100යි. තිබුණු ටිකේ වටිනාකම තිබුණු 200ේ වටිනාකම 2150යි. යවපු ටිකේ වටිනාකම 1075යි. එහෙනම් ආයි තියෙනවා 1075ක් වටින. 1.28ට ලැබෙනවා 400ක් 12 ගානේ. 1.28 400ක් ලැබෙනවා කීය ගානේද? 12 ගානේ වටිනාකම 4800යි. ටොපි 100ක් තිබුණා. ටොපි 400ක් ගත්තා. එහෙනම් ටොපි ඔක්කොම කීයක් තියෙනවද? 500ක් තියෙනවා. පැහැදිලිද? හරි. තිබුණු ටිකේ වටිනාකම 1075යි. අලුතෙන් ගත්ත ටිකේ වටිනාකම 4800යි. න සමස්ත වටිනාකම 5875යි. තේරුණාද? හරි. අවසානයේ 1.30 නිකුත් කරනවා එකක 200ක්. කීයක් නිකුත් කරනවද? 200ක්. එහෙනම් ඒක කීයක මිල හොයාගන්න. දැන් ටොපි කීයක් තියෙනවද? 500ක් තියෙනවා. සමස්ත 500 වටිනාකම කීයයිද? 5875යි. හරිනේ? අවසාන නිකුත් කිරීම ටොපි 500ක් තියෙනවා. සමස්ත වටිනාකම 5875යි. හරිනේ? එහෙනම් 5875 500ෙන් බෙදුවම වෙනවා එක ටොපියක් කීයක් වටිනවද කියලා. මම හිතන්නේ 11යි 7 25යි නේ. 500ට 1යි 875යි 11.75යි. එක ටොපියක් 11.75යි. එහෙනම් 200 වැඩි කරාම ටොපි 200ක්
1175යි 2350යි. टोपी 500ක් තිබුණා टोपी 200ක් කියවුවා එහෙනම් ඉතුරු टोपी සංඛ්‍යාව කීයද 300යි 5875ක් තිබුණු එකේ වටිනාකම යවුවා 2350 කියන ඉතිරි ටිකේ වටිනාකම 3525යි තේරුණාද හරි හරි එහෙනම් टोपी 300ක් ඉතුරුයි වටිනාකම 3525යි හරිද හරි මේකෙදි අර කෙටි වගේ 5 ක්‍රමයේදී වගේ තහවුරු කරගන්න විදියක් නැහැ හරිද හැබැයි ඒකක සංඛ්‍යාව වෙනස් වෙන්න බෑ ඇයි ගත්ත ඒකක සංඛ්‍යාවයි නිකුත් කරපු ඒකක සංඛ්‍යාවයි එකයිනේ මිල විතරයි වෙනස් වුනේ ඒතර මිල වෙනස් වුණාම වෙනස් වෙන්නේ වටිනාකම විතරයි ඒ නිසා ප්‍රමාණය සමානයි බලන්න 5 එකේ මිල ප්‍රමාණය 300යි වැකිකේ ප්‍රමාණය 300යි හැබැයි වැකිකේ වටිනාකම වෙනස් මොකද මිල වෙනස් වෙච්ච නිසා තේරුණාද ඒතර කොහොමද අපි මිල ගත්තේ ඒකකෙන් මිල ගත්තේ කොහොමද එක් එක් අවස්ථාවල ගත්තේ ඒ මොහොතට ගබඩාවේ කොච්චර ඔත්තක තිබුණාද මේ අවස්ථාව වෙනකොට කොච්චර ප්‍රමාණ टोपी තිබුණාද පළවෙනි අවස්ථාව මේක टोपी තිබුණා 500ක් වටිනාකම් 5000යි නේ එක टोपीයක් 5000 විදීම 500 මෙන්න මේක මේ අවස්ථාවට එනකොට टोपी 400ක් තිබුණා වටිනාකම 4300 එහෙනම් 4300 400 බෙදුවම එක टोपीයක් 10යි 75යි මේ වෙලාවේදී टोपी 200ක් තිබුණා 2150යි टोपी 200ක් තිබුණා 2150යි එක टोपीයක් 10යි 75යි මේ වෙලාවට එනකොට टोपी 500ක් තිබුණා වටිනාකම 5775යි එහෙනම් 5775 බෙදුවම එක टोपीයක් 11775යි කියලා තේරුණාද පැහැදිලිද එතකොට මෙතනදී කතා කරන්නේ මොන මිලද සාමාන්‍ය මිල ඇවරේජ් එක ඒ මොහොතට ගබඩාවේ එක් ඒකකයක පිරිවැය කීයද නැත්නම් එක් ඒකකයක මිල කීයද තේරුණාද පැහැදිලිද හරි එතකොට ඒ විදිහට තමයි ගබඩා ලිජරය හදන්නේ මොන ක්‍රමයකටද මේක FIFO නෙමෙයි මේක මොන ක්‍රමයකද වැක් එක තේරුණාද හරි ඒකත් අර අයිටම් කාණ්ඩ වගේ ක්‍රම දෙකක් තියෙනවා ව්‍යාපාරයක් හදන්න එක ක්‍රමයකට විතරයි අපිට ගාණ හදන්න පුළුවන් ක්‍රම දෙකකට පැහැදිලිද අපිට ගාණ හදන්න පුළුවන් ක්‍රම දෙකකට හරිද හරි එහෙනම් FIFO කියලා කියන්නේ මුලින්ම හම්බෙච්ච ටික මුලින්ම යවනවා ඒ නිසා හම්බෙච්ච අඩු පිළිවෙල අපිට වැදගත් වෙනවා වැක් කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි ඒ මොහොතට ඇවරේජ් මිලට තමයි අපි තොගය නිකුත් කරන්නේ පැහැදිලිද තේරුණාද හරි ඊට පස්සේ දැන් ටියුට් එකේ ගණන් වගේක් තියෙනවා ටියුට් එකේ ගණන් ටික හදන්න යෝනා ගණන් තියෙනවා දැන් පළවෙනි ගණන් තමයි මම හැදුවේ එතකොට 1 12 13 14 කියලා ගණන් ටිකක් තියෙනවා ඒ ගණන් ටික හදන්න ඕන පැහැදිලිද අයිටම් ක්‍රමයකට ගණන් වගේක් තියෙනවා අයිටම් කාණ්ඩ වලට ක්‍රමයකට ගණන් ටික එවන්නම් PDF එක ඒතර එකේ ගණන් පහක් තියෙනවා ඒ ගණන් පහ හදන්න ඕන පැහැදිලිද හරි හරි එහෙනම් ඕක තමයි තොගවල අවසාන කොටස FIFO සහ වැක් ක්‍රමය හරිද එහෙනම් තොග ඉගෙන ගන්න දැන් කොටස් තුනකට එකක් තොග මට්ටම ඉගෙන ගත්තා අනිත් එක අයිටම් කාණ්ඩ තොගය අගය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා අනිත් එක ඉගෙන ගත්තා තොගය නිකුත් කරන්නේ කොහොමද එතකොට තොගය නිකුත් කිරීම කියලා කියන්නේ අභ්‍යන්තරික කටයුත්තක් ඔයගොල්ලෝ හිතන්න එපා ලාභ පාඩු නැහැ නේ කියලා. ඔව් මේකේ ලාභ පාඩු නැහැ. අභ්‍යන්තරික කටයුත්ත. ව්‍යාපාරයේ අභ්‍යන්තරික ගබඩාවෙන් ෂෝරූම් මේ ෆැක්ටරියට බේකරියට කොහොමද පාන් පිටි ටික යවන්නේ කියන එක තමයි කතා කරේ. තේරුණාද? පැහැදිලිද? හරි හරි. එහෙනම් ඕක තමයි කතන්දරේ. එහෙනම් ඔතනින් තොග කොටස ඉවරයි ඒවල වලට අදාළව. ඉතින් ඊට පස්සේ අපි අලුත් කොටසක් කතා කරමු. හරි? එහෙනම් මේකට අදාළව ගණන් ටික හදාගෙන යන්න. මේක Zoom එකේ සාකච්ඡා කරනවා ඉතුරු ගණන් ටික Zoom එකේ දා වගේ සාකච්ඡා කරනවා අයිටම් ක්‍රමයයි කාණ්ඩ ක්‍රමයයි 54x ටික ওই ටික ගණන් ටික Zoom එකේ සාකච්ඡා කරමු මේක මම පසුව දෙනුම් දෙන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. හරිද? හරි. එහෙනම් පැටික් කරන් යන්න. ප්‍රශ්නයක් අහන්න තිබ්බොත් WhatsApp වල හරි ඕන විදිහකට කතා බහ කරලා දැනගන්න. හරි? හරි. එහෙනම් ජය වේවා.